පිංහතුනි ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. බුද්ධෝ හවේ කප්ප සතයෙහි දුල්ලබෝ කියන. බුද්ධ කියන වචනේ කල්ප සිය ගණනකින් ලෝකෙ අහන්නත් දුර්ලබයි. එවැනි දුර්ලභ බුදු කෙනෙක් ලෝකෙ පහළ වනාට පස්සේ ඔබ දන්න අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා වජිරාසනයේ වැඩයි දීදි කල්පනා කරා ගුරුවරයෙක් නැතුව වාසය කරන එක සුදුසු නෑ. උන්වහන්සේටත් ගුරුවරයෙක් ඉන්නට ඕන. උන්වහන්සේ බැලුව උන්වහන්සේට සීලේ සම්බන්ධයෙන් උපදෙසක් ගන්න දෙවියම් බඹුන් මරුණු සහිත ලෝකෙ කවුද ඉන්න කොහෙවත් නෑ. සමාධිය ගැන ප්‍රඥාව ගැන විමුක්තිය ගැන විමුක්ති ඥාන දර්ශනය ගැන මේ ලෝකෙ කවුරුත් නෑ උන්වහන්සේට එහා උපදෙසක් දෙන්න පුළුවන් කෙනෙ. දෙව්ලෝවත් බඹලෝවත් වෙනත් ලෝක දහතුවකොත් නෑ. එදා වජිරාසනයේදී උන්වහන්සේ විමසල බැලුවා අතීත බුදුවරු ගුරු තනතුරේ පිහිටවා ගත්තේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ උතුන් ධර්මයයි. එදා වජිරාසන මූලයේදිම බුද්ධත්වයට පත්වෙලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ඒ උතුම් ධර්මයම ශාස්තෘත්වයේ පිහිටවා ගත්තා. ගුරු තනතුරේ පිහිටවා ගත්තා. අවුරුදු 45ක් පුරාවටම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා එදා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන වෙලාවේ ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඔබට හිතෙන්න පුළුවන් අනේ අපේ ශාස්තෘන් වහන්සේ අද පිරිනිවන් පානෝ. අපිට දැන් ඉතිරි වෙන්නේ අතීතයට ගිය ශාස්තෘවරයෙකුගේ ධර්ම විනයක් විතරක් නේද. අපි අසරණ වෙනවා නේද. ආනන්ද එහෙම හිතන්න එපා කීව. අද රාත්‍රී තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව නුඹලාගේ ශාස්තෘන් වහන්සේ බවට පත්වෙන්නේ මේ ධර්ම විනයයි කියව. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ලෝකයට දේශනා කරපු ධර්ම විනය ශාස්තෘත්වයට පත් කරලා පිරිනිවන් පෑව. එතකොට බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව අද අපේ ශාස්තෘන් වහන්සේ තමයි ධර්ම විනය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා චිතකයේ ගිනිනිවෙන්නත් පෙර. එදා චිතකයට ගිනිදල්ලපු වෙලාවේ සිවුරු දරාගත් අය අතරම හිටියා නොයෙක් පාපී පිරිස. එදා සුබද්ද භික්ෂුවක් විදිහට සිවුරු දරාගෙන හිටියත් චිතකයට ගිනි දැල් වෙනකොට අර පිරිස අතරට ඇවිල්ලා කිව්වා මොකටද උඹලා අඬන්නේ දුක් වෙන්නේ සතුටු යල්ලා කීවා. ඒ මහා ශ්‍රමණයාගෙන් දැන් අපි මිදුණා කීවා. අපිට දැන් මේක කැපයි මේක අකැපයි කියලා නීති දාන්න කෙනෙක් නැහැ කිව්වා. අපිට ඕන විදිහට ඉන්න පුළුවන් කිව්වා. මේ ප්‍රකාශය ඇහුණා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. ඒ වෙනකොට වැඩ හිටිය ශ්‍රේෂ්ඨතම කෙනා. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට පෙරයි අගසව් දෙනම පිරිනිවන් පෑවේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට මේ බුද්ධ ශාසනයේ වැඩහිටියේ තතිය ශ්‍රාවකයන් වහන්සේ වන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේට මේ ප්‍රකාශය ඇහෙනකොටම ඒ මොහොතෙම උන්වහන්සේ අධිෂ්ඨාන කරගත්තා ඉක්මනින් සංඝයා රැස් කරලා ධර්ම විනය ස්ථාපිත කළ යුතුයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රකාශයක් සඳහන් වෙනවා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහි ආදාහන කටයුතු අවසන් වෙච්ච ගමන් සංඝ පිරිස රැස් කරා. රැස් කරලා කියනවා ආයුෂ්මතුනේ අධර්මය බලවත් වෙන්න පෙර ධර්මයේ යටපත් වෙලා යන්න පෙර අවිනය බලවත් වෙන්න කලින් විනය යටපත් වෙන්න කලින් අධර්මවාදීන් බලවත් වෙලා ධර්මවාදීන් යටපත් වෙන්න පෙර විනයවාදීන් යටපත් වෙන්න පුළුවන් අවිනයවාදීන් බලවත් වෙන්න පුළුවන් ඊට කලින් අපි ඉක්මනින් ධර්ම විනය සංගායනා කරලා බුද්ධ ශාසනය ස්ථාපිත කළ යුතුයි ආරක්ෂා කළ යුතුයි. එදා මේකට මූලිකත්වය ගත්තේ අජාසත්ත රජ්ජුරු. මහරහතන් වහන්සේලා 500ක් එකතු කරගත්තා. ආනන්ද හාමුදුරුවන්ගේ තේරගාථාවේ සඳහන් වෙනවා ආනන්ද හාමුදුරුවන් දේශනා කරන උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් අහලා 82,000ක් ධර්මස්කන්ධ උන්වහන්සේ ධාරණය කරගත්තා කියන. මහරහතන් වහන්සේලාගේ දේශනා 2,000ක ධර්මස්කන්ධයක් ධාරණය කරගත්තා. ආනන්ද හාමුදුරුවෝ දරාගෙන ඉන්න සම්පූර්ණ ධර්මස්කන්ධය 84,000ක් කියන.
මේක උන්වහන්සේගේ තේර ගාථාවේ තියෙනවා. එතකොට අපිට පේනවා පළවෙනි ධර්ම සංගායනාවේදී එහෙනම් මේ 84000කම ධර්මස්කන්ධය සංගායනා වුණා. එතකොට මේ 84000ක ධර්මස්කන්ධය වැටෙන්නේ සූත්‍ර පිටකයට 21000ක්, විනය පිටකයට 21000ක්, අභිධර්ම පිටකයට 42000ක් වශයෙන් ධර්මස්කන්ධ බෙදලා යනවා. එතකොට එදා පළවෙනි ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මූලිකත්වය අරගෙන මාස 7ක කාලයක් මෙන්න ධර්මයේ, මෙන්න විනය, මෙන්න බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දේශනා සියල්ලම කැටි කරලා අරගෙන අවුරුදු 45ක් පුරා උන්වහන්සේ දේශනා කරපු දේශනා එකතු කරලා පළවෙනි ධර්ම සංගායනාව කරනවා. එතනින් පස්සේ ඒ වෙනකොට මේ පොත්වලට ගන්න ක්‍රම තිබුණේ නැහැ. කටපාඩමින් තමයි ඉදිරියට අරගෙන ගියේ. මහරහතන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවල් වලට පැවරුවා මේ ධර්මයේ ඉදිරියට කටපාඩමින් අරගෙන යන්න. ඒ විදිහට මහරහතන් වහන්සේලා සජ්ජායනා කර කර කටපාඩමින් දිගට අරගෙන ආව මේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3කින් තමයි පළවෙනි ධර්ම සංගායනාව තිබ්බේ. මහරහතන් වහන්සේලා 500ක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 100ක් යන තැන තමයි දෙවනි ධර්ම සංගායනාව පවත්වන්නේ. මහරහතන් වහන්සේලා 700 නමක් එදා වජ්ජිපුත්ත භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අකැපයි කියලා පෙන්නපු දේවල් වෙනස් කරා. නෑ ඒවා අපිට ප්‍රශ්නයක් නෑ කියලා තමන්ට ඕන විදිහට විනය වෙනස් කරගෙන විනය වෙනස් කරන්න පටන් ගැනීම තුළ සබ්බකාමී යස කියන මහරහතන් වහන්සේලා මැදිහත් වෙලා දෙවනි ධර්ම සංගායනාවට කටයුතු යොදාගත්තා. එදා කාලාශෝක කියන රජ්ජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය යටතේ ඔන්න දෙවනි වතාවටත් පිරිනිවන් පාල අවුරුදු 100ක් ගිය තැන ආයමත් ධර්ම සංගායනාවක් කළ ධර්මය ස්ථාපිත කර. ඊළඟට තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්වුණේ අවුරුදු 236කට විතර පස්සේ. ඒ තමයි දැන් දෙවනි ධර්ම සංගායනාව කරලා අවසන් වෙලා මහරහතන් වහන්සේලා 이르දි බල සම්පන්න අනාගතයේ දිහා බලනවා බුද්ධ ශාසනයට අනාගතයේ උවදුරක් තියෙනවද? ටික කාලයයි ශාසනය පවතින්නේ. අනාගතයේ අන්‍ය තීර්ථකයන් බලවත් වෙලා ශාසනය විනාශ වෙලා යනවා. ඒ වෙලාවේ මහරහතන් වහන්සේලා බැලුවා මනුලොව ඉන්නවද පින් ඇති කෙනෙක් ශාසනය බේරගන්න? නැහැ. දෙව්ලොව ඉන්නවද කියලා බැලුවා. දිව්‍ය ලෝක 6ෙම නැහැ. බුද්ධ ශාසනය බේරගන්න තරම් පින් ඇති බල සම්පන්න හැකියා ඇති කෙනෙක් දෙව්ලොව නැහැ ඒ වෙනකොට. ඊළඟට බැලුවා බඹලොව ඉන්නවද? බ්‍රහ්ම ලෝකේ ඉන්නවා තිස්ස කියලා බ්‍රහ්ම දේවතාවෙක්. මහා පින් ඇති පාරමී බලවත් කෙනෙක්. ඒ වගේම ධර්ම කතික සසර දක්ෂතාවයක් තියෙන කෙනෙක්. ශාසනය බේරගන්න පුළුවන්. 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා දෙවනි ධර්ම සංගායනාවෙන් පසුව දෙව්ලොවට බඹලොවට වැඩම කරලා තිස්ස බ්‍රහ්මයාට ආරාධනයක් කරා මනුලොවට එන්න බුද්ධ ශාසනය බේරගන්න අනාගතය අනතුරක්. ඒ වෙලාවේ තිස්ස බ්‍රහ්ම දෙවියන් කියනවා මම කාම ලෝකෙ දිහා හැරිලවත් බලන්න කැමති නෑ කියලා. ඇයි බඹලොව ඉන්නේ පංචකාමයන්ගෙන් මිදිලා සමාධිය වඩලා බ්‍රහ්ම තලයේ උපදින්න. කාම ලෝකෙ දිහා බලන්නවත් කැමති නෑ කියෝ. අවසානයේ මහරහතන් වහන්සේලා දැනුම් දුන්නා බුද්ධ ශාසනයට අනතුරක්. අනාගතයේ ශාසනය විනාශ වෙන ලකුණු පහළ වෙනවා. බේරගන්න සුදුසු පින් ඇති කෙනෙක් තාම පේන තෙක් මානික නෑ. ඔබ තමයි සුදුස්සා. ඔබ මනුලොවට එන්න කියලා ආරාධනා කරනකොට ශාසනය වෙනුවෙන් මම මගේ තීරණය වෙනස් කරනවා කියලා මනුලොව හිත පිහිටෙව්වා. ඒ තිස්ස බ්‍රහ්මයා තමයි බඹලොවින් මනුලොවට ආවේ මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේ. දෙව්ලොව බඹලොව ඉඳන් මනුලොවට ආවේ මේ විදිහට. උන්වහන්සේ තමයි තුන්වෙනි ධර්ම සංගායනාවට මුල් වෙන්නේ. තුන්වෙනි ධර්ම සංගායනාවට පාද දැන් මේ ගොඩාක් කල් නෙමෙයිනේ දැන් අද අපි මේ ධර්මයේ කතා කරනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අද වෙනකොට අවුරුදු 2500 දැන් 62ක්. එදා ඔය සිදුවීම් වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 200 ගානයි. ඒ වෙනකොට ධර්මාශෝක රජ්ජුරුව තෙරුවන් සරණ ගිහිල්ලා 84000ක් විහෙර විහාර හදලා බුද්ධ ශාසනයේ බබලවනකොට අන්‍ය තීර්ථකයෝ සිවුරු දාගෙන ශාසනයට රිංගලා එක එක බණ කියාගෙන යන්න පටන් ගත්තා කියනවා. එක එක්කෙනා Tamanට හිතෙන දේවල් කියනවා බණ හැටියට.
මෙන්න මේ විදිහට යනකොට රජ්ජුරුව බුද්ධිමත් රජ්ජුරුවන්ට තේරුණා එක ඒක මතවාද දැන් ධර්මය නෙමේ එක ඒක මත කියාගෙන යනවා. මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාගේ උපදෙස් ගත්තා. අවුරුදු ගානක් පෝය කර්ම විනේ කර්ම කෙරිලනෑ. ශාසනයට විශාල හානියක්. ඒකේ සඳහන් වෙනවා ඉතිහාසයේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් විනය ගැන රජ්ජුරුවෝ හදාරලා මහරහතන් වහන්සේලාගේ උපදෙස් ඇතුව 60,000ක් සිවුරු දරාගෙන බුද්ධ ශාසනයට හානිකර මතවාද පතුරෝපු භික්ෂූන් සිවුරු අරවල ඇරියා කියන. රජ්ජුරුවන්ට කොන්ද පණ තිබ්බයි දේ කරන්න එදා. එදා ධර්මාශෝක රජ්ජුරුවෝ ශාසනයට හානිකර 60,000ක් සිවුරු අරවල ඇරියා. යවල තමයි බුද්ධ ශාසනයට හානිකර මතවාද පතුරෝපු 1000ක් තිබ්බා. සකවාද 500යි පරවාද 500යි කිය. මේ සියල්ල මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ ධර්ම විනයෙන්ම ධර්ම කරුණු මතු කරමින් මේවා වැරදිී කියලා ඔප්පු කරලා පෙන්නවා. ඒක අද අපි ධර්මයට තියෙන කතාවත් උපකරණය කියලා මේ සියලු මතවාද වැරදිී කියලා ධර්ම විනයෙන් ඔප්පු කරලා ඊට පස්සේ ධර්ම සංගායනාව පැවැත්තුව. රහතන් වහන්සේලා 1000ක් එකතු වෙලා තමයි තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වන්න. එතකොට මෙන්න මේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ තමයි තීරණය වෙන්නේ ලෝකෙ අනික් රටවලට ධර්මය ව්‍යාප්ත කළ යුතුයි. ඒ නිසා තමයි ලෝකෙ රටවල් ගණනාවකට ධර්ම දූත කණ්ඩායම් පිටත් කළ යවන්න. පිංගතුනේ අපේ වාසනාවකට මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාශෝක රජ්ජුරුවන්ගේ එකම පුතා පුත්‍රරත්නේ. එදා මහින්ද කුමාරය හැටියට යුව රජ කෙනෙක් හැටියට හිටියේ. එදා උන්වහන්සේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ ළඟ පැවිදි වෙලා රහත් වුණා. මුළු ත්‍රිපිටකයේම කටපාඩමෙන් දරාගන්න තරම් මහා පුණ්‍ය ශක්තියක් ඇති කෙනෙක්. උන්වහන්සේ තමයි ලංකාවට මහරහතන් වහන්සේලා පිරිසක් සමග පොසොන් පුන් පොහෝ දවසක ලංකාවට වැඩම කරේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 230 ගානකට පස්සේ තමයි මිහිඳු හාමුදුරුවෝ වඩින්නේ. වැඩම කරලා මිහිඳු මහරහතන් වහන්සේ උන්වහන්සේ බොහෝම බුද්ධිමත් විදිහට මේ ධර්මයේ මිනිස්සු අතර ව්‍යාප්ත කරනවා. ඔබ අහලා තියෙනවා ඉස්සරලාම රජ්ජුරුවන්ට චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් දහම් දෙසුවා. එදා රාත්‍රී දැන් ඉස්සරලාම රටක රජ කෙනෙක් පහදවන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ රටේ ධර්ම ප්‍රචාරයක් කරන්න අමාරුයි. රජ්ජුරුවන් ඉලක්ක කරලා තමයි ඉස්සරලාම රජ්ජුරුව පැහැදෙව්වා. ඊළඟට ඒ වෙනකොට මිනිස්සු අදහගෙන හිටපු නොයේ ඇදහිලි බලවේග තිබුණා. ඒ වෙලාවේ සියලු දෙව් බඹුන්ට ආරාධනා කරා මිස්සක පව්වට රාත්‍රී බණහන් දෙවියන්ට සමචිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දෙසනවා. පොසොන් දවසේම රාත්‍රී මුළු ලංකා භූමිය ඇසුරු කරගත්ත භූමාටු දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලවටම දෙව් බඹුන් ධර්මය ගැන පැහැදිව්වා. ඊට පස්සේ පසුවදා තමයි මාලිගාවට දානයට වැඩම කරලා දහම් දෙසද්‍ය අනුලාභිසව ප්‍රධාන පිරිස ධර්මාවබෝධය ලබනවා. පේතවත්තු විමානවත්තු සච්ච සංයුක්තයෙන් දහම් දෙසුවා කියනවා. ඊට පස්සේ රජ්ජුරුවෝ සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියන්න පැවරුවා. මිහිඳු මහරහතන් වහන්සේ බණ කියපු තැන තමයි අද අනුරාධපුර ජේතවන චෛත්‍යය තියෙන. එදා රජ්ජුරුවන්ගේ ඇත්ගාල කියනවා. ඇත්තු ටික ඉවත් කරලා ලස්සන මණ්ඩපයක් හදලා නගරේ පුරා අඬබෙර ගැස්සෙව්වා. මිනිස්සුන්ට බණහන්න එන්න විශාල පිරිසක් ඇවිල්ලා හිටිය ආරංචියටත් එක්ක. එදා මිහිඳු මහරහතන් වහන්සේ සාමාන්‍ය මනුස්සයාට කරපු පළවෙනිම දේශනාව තමයි දේවදූත සූත්‍රය. අපාය ගැන මේ විදිහට දහම් දෙසුවා. පළවෙනි මාසේ තුළ 60 දෙනමක් රහත් වුණා කියන අපේ රටේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණහලා. ඉන්දියාවෙන් වැඩම කරපු රහතන් වහන්සේලා කීප නමයි අර 60 දෙනමයි ඔක්කොම 68 නමක් පළවෙනි වස් කාලේ වස් සමාදන් වුණා. අද තියෙනවා මිහින්තලේ 8 සැටලෙන් කියලා. ඒ ගල්ලේ ඔය විදිහට තමයි ධර්මයේ ව්‍යාප්ත කරේ මිහිඳු මහරහතන් වහන්සේ. අවුරුදු ගණනාවක් යනකොට ලක්ෂ ගණන් රහතන් වහන්සේලා මේ පිම්බිමේ පහළ වුණා. හැබැයි පිංගතුනේ අපේ රටේ දැන් ඔය මං කිව්වේ බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ ධර්මය අපිට ආපු හැටි. අද මේ අපි ධර්මයේ කතා කරන්නේ මෙච්චර ධර්මයක් මතුවෙන්නේ මේ අවුරුදු 4500කට පස්සේ. අද අපිට මේ බණහන්න තියෙන්නේ. පිංගතුනේ ඔබ දන්නවා මීට අවුරුදු 4500කට එහා අපේ රට පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ එක්ක අපි කොච්චර බැට කෑවද කියලා. අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා යුද්ධ කර කර බේරෙන්න ඒ අතර ඔබ අහලා ඇති කාලිංග මාග චන්ද්‍රබානු
24,000ක සේනාවක් එක්ක එක කෙළවරක ඉඳන් විහෙර විහාර විනාශ කර ගියා ලංකාව පුරා. අනුරාධපුරයේ බෞද්ධයෝ හොයාගෙන අල්ලලා අතපය කැපුවා කියනවා. අවසානයේ මිනිස්සු අනුරාධපුරේ අතහැරියා. අද අපි වැඳුම් පිදුම් කරන අද අපි මහා පින්කම් කරන රුවන්වැලි මහා සෑය අටමස්ථාන වනාන්තර බවට පත් වුණා. වල් බිහි වුණා. බෞද්ධයෝ නැති වුණා ඔය අනුරාධපුරේ. ඔබ දන්නවා රුවන්වැලි සෑයට ගිහින් බලන්න අන්තර්ජාලයේ බලන්න 1800 ගණන් වල ආයෙමත් රුවන්වැලි සෑය හොයාගන්නකොට පස් කන්දක් වගේ කැලෑ වෙලා. මිනිස්සු අතහැරලා ගිහිල්ලා ඒවා. එතකොට මේ මෑතක තමයි තාම සමහර චෛත්‍ය හදාගෙන යනවා. ඒවා ආයෙමත් පිළිසතර කරලා ආයෙමත් ගොඩනගලා ආයෙමත් සකස් කරලා අපිට වැඳුම් පිදුම් කරන්න මේ මට්ටමට බලවත් වුණේ මේ අවුරුදු කීපයක් තුල. එතකොට අපි අවුරුදු 400ක් විතර අධිරාජ්‍යවාදීන්ගෙන් බැට කාලා දැන් අපිට නිදහස ලැබිලා අවුරුදු 70යි. අපි 70 නිදහසනේ සැමරුවේ. මේ අවුරුදු 70ක නිදහස තුල අපි අවුරුදු 30ක් යුද්ධකින් බැට කෑවා. දන්නවා 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තියත් එක්ක රටේ විශාල ප්‍රබෝධයක් ආවා. මේ ධර්මය අපේ රටේ එදා වැඩ හිටිය මහරහතන් වහන්සේලා රැකලා අපිට අරගෙන ආපු විදිහ ගත්තහම මහා පුදුමයි. ඔබ අහලා ඇති බැමිණිතියාසාය කියලා සාගතයක් ඇති වුණානේ වලගම්බ රජුරුවන්ගේ කාලේ. අවුරුදු 12ක් කියන. පොඩි කාලයක්ද ඉතින්. වැස්සක් නැහැ. කන්න බොන්න නැහැ. මිනිස්සු මැරුණ අන්තිමට මිනිමස් කන අය පහළ සත්තු ටික මරාගෙන කෑවා ඉවරයි. අන්තිමට මිනිස්සු කණ්ඩායම් හැදිලා මිනිස්සු මරාගෙන මිනිමස් කන්න ගත්තා කියනවා. ඒ කාලේ කැලෑවල් වල බණ භාවනා කරගෙන හුදකලාව තනියෙන් හිටිය ස්වාමින් වහන්සේලා මිනිමස් කන කණ්ඩායම් වලට ගොදුරු වුණා කියන. ඔය බැමිණිතියාසාය ගැන පරණ පොතක් මම පහුගිය කාලේ කියවේ. ඒකේ තියෙනවා නායක හාමුදුරුවෝ කලන්තේ. පොඩි හාමුදුරුවෝ මොනවා හරි දෙයක් හොයාගන්න දන ගාගෙන යන්නේ. නැකිටගෙන ඇවිදින්න පණ නැහැ. එහෙම යනකොට මී වදයක් කඩාගෙන යනවා වැද්දෝ දෙන්නේ. ඊට පස්සේ කලන්තේ හැදිලා ඉන්නවා දැකලා මී වදේ කොටසක් දෙනවා. උන්වහන්සේ ඒක අරගෙන නායක හාමුදුරුවෝ බලන්න ළඟට එනකොට අර මී පැණි ටික දෙන්න මිනි මස් කන කණ්ඩායම් වලට නායක හාමුදුරුවෝ ගොදුරු වෙලා කියන. අපේ රට එහෙම කාලයක් තිබුණා. මෙහෙම වෙනකොට සිතුල් පව්වේ 12000ක් රහතන් වහන්සේලා පිරිනිවන් පෑවා. දානි නෑ. තිස්ස මහාරාමි 12000ක් පිරිනිවන් පෑවා කියන. ඔක්කොම 24000ක් යාල කැලේදී දානේ නෑ. මිනිස්සුන්ටත් දන් දෙන්න බෑ. මහරහතන් වහන්සේලා පිරිනිවන් පානවා. ඒ කාලේ ත්‍රිපිටකයේ කටපාඩමින් දරාගෙන හිටිය රහතන් වහන්සේලා කණ්ඩායම් දෙකට බෙදෙනවා. කොටසක් කල්පනා කර අපි ලංකාවේ ඉඳලා හරියන්නේ නැහැ. අපි ඉන්දියාවට යමු. ඉන්දියාවේ කාංචිපුර කියලා ප්‍රදේශයකට පාරුව හදාගෙන ගිහිල්ලා එහෙ ඉඳන් සජ්ජායනා කර කර ධර්මයේ රැකගත්තා කියලා. අනෙක් රහතන් වහන්සේලා පිරිස මුහුදු වෙරළ අයිනට යනකොට එකම දෙයයි තියෙන්නේ වැටකෙයි අයිස්ම තියෙන. මේවා මිරිකලා කටට දාගන්නවා කියන වැටකෙයි අයිස්ම බිඳුවක් දෙකක් එච්චරයි මොනවත් නැහැ කන්න. මුහුදු වතුර තියෙන වැටකෙයි අයිස්ම තියෙන ඔච්චරයි. අර මුහුදු වැල්ලේ නැකිට ගන්න පණ නැහැ. වැතිරිලා සජ්ජායනා කරනවා ත්‍රිපිටකේ. ධර්මයේ සජ්ජායනා කර කර මේ විදිහට තමයි අපිට මේ ධර්මයේ රැකලා දුන්නේ ආරක්ෂා කරලා දුන්නේ. අවුරුදු 12ක් අවසන් වෙනකොට රට ආයි වැස්ස සාමාන්‍ය තත්ත්වයට ආවා. ශාස්ත්‍රීක වුණා. ඉන්දියාවට වැඩම කරපු රහතන් වහන්සේලා පිරිස ආයි ලංකාවට වැඩියා. අර නැගෙනහිර මුහුදු වෙරළා අයිලේ අවුරුදු ගාණක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් වැටකේ අයිස්ම වළඳමින් ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ සජ්ජායනා කර කර රැකගත් රහතන් වහන්සේලා එක්ක එකතු වෙලා තීරණය කර අපි දැන් අවුරුදු ගාණක් දෙපැත්තට බෙදිලා වෙන වෙනම තමයි ත්‍රිපිටක ධර්මයේ රැකගත්තේ. හැබැයි අපි අතරින් යම් ධර්ම කරුණක් ගිලිහිලාද කියලා අපි බලමු. මාතලේ අලවිහාරයට එකතු වුණා. ඉස්සල්ලාම කරේ ග්‍රන්ථාරූඪ කරන එක නෙමෙයි වෙන වෙනම සජ්ජායනා කරා කියනවා. ඉන්දියාවට වැඩම කරපු රහතන් වහන්සේලා සම්පූර්ණ මාස ගානක් සජ්ජායනා කර අනිත් අය අහගෙන හිටියා. ඊළඟට ලංකාවේ වැඩ හිටිය රහතන් වහන්සේලා පිරිස තමන් ධාරණය කරගත ධර්මයේ මුල ඉඳන් ආයේ එක දිගට සජ්ජායනා කරා. අර පිරිස අහගෙන හිටියා. දෙගොල්ලන්ටම තීරණය වුණා ධර්ම කාරණා ගිලිහිලා නැහැ. මොකද අමතක වෙන්නේ සිහිමුලා වුණොත්. රහතන් වහන්සේලා කියන්නේ සති ඉන්ද්‍රිය පරිපූර්ණ වෙච්ච අය. උන්වහන්සේලාට සිහිමුලා වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා හැබැයි උන්වහන්සේලා ආයි තීරණය ගත්තා අනාගතයේ මීට වඩා දරුණු නියගයක් දුර්භික්ෂයක් ඇති වුණොත් කොහොමද අපි මේ ධර්මයේ අනාගත පරපුරට රකින්නේ ආරක්ෂා කරන්නේ.
එහෙමනම් කටපාඩම් කරන ක්‍රමේ හරියන්නේ. අපි වෙන ක්‍රමයක් හිතමු කියලා තමයි තීරණය කරේ. එහෙනම් අපි ලියලා තියමු. ඒ වෙනකොට ලංකාවේ මේ සිංහල අය ලංකාවේ පැවිදි වෙලා රහත් වෙච්ච මේ මහරහතන් වහන්සේලා ධර්මයේ කටපාඩම් කරන ඉවේ අර්ථ දන්නවා. හැබැයි පාලි අකුරු දන්නේ සිංහලෙන් කටපාඩම්. ඒවේ අර්ථ දන්නවා. ඊට පස්සේ 500ක් මහරහතන් වහන්සේලා ඒ අතර දක්ෂ වික්ත විසරද පිරිස එකතු වෙලා මාතලේ අලවිහාරයේදී ග්‍රන්ථාරූඪ කරා පුස්කොළ පොත්වලට ගත්තා. හැබැයි ගත්තේ සිංහල අක්ෂර වලින්. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා. සිංහල අකුරෙන් ලියනවා ඒවම්. ඒ යන්න වයන්න බින්දුව. ඒ විදිහට සිංහල අක්ෂර වලින් පාලි භාෂාව ග්‍රන්ථාරූඪ කරලා අර ධර්මස්කන්ධයේ පුස්කොළ පොත්වලට අරගෙන රැක්කා. අනාගතයේ මේවා විනාශ වෙයි. ඊළඟට ඔබ දන්නවා රාජසිංහ රජුරු කොච්චර විනාශයක් කරාද? හින්දු ආගම වැළඳගෙන විහෙර විහාර ගිනි තිබ්බා. හාමුදුරුවරු කපලා කොටලා මරන්න අන කර අපේ රටේ. ගණින්නාන්සේලාගේ යුගයක් බිහි වුණා කියලා ඔබ අහලා ඇති. එක භික්ෂුවක් හොයාගන්න නැති වුණා. ඒ අතර ගණින්නාන්සේලාට පින් දෙන්න ඕන. උන්වහන්සේලා අර පුස්කොළ පොත් ටික අරගෙන ගිහිල්ලා මැටි ගහලා බිත්තිවල මැද තියලා මැටි ගහලා හැංගුවා කියනවා. නැත්නම් හොයලා පුච්චනවා. සමහරු ගස් බෙන වලට තියලා මැටි ගහලා හැංගුවා කියනවා කොළවල ඔතලා. මේ විදිහට අර මොකද රජ්ජුරුව පොත්පත් හොය හොයා ගිනි තියනවා ශාසනය විනාශ කරන්න. එහෙම කාලෙක වෙස් වලාගෙන උන්වහන්සේලා සිවුරු ඇරලා පටියක් හරි අතේ බැඳගෙන සිවුරු පටියක් ත්‍රිපිටක පොත් ටික රැකලා දුන්නා. ඒ රැකපු නිසා තමයි අද අපිට මේ ධර්මයේ කතා කරන්න ලැබුණේ. එතකොට අපිට පේනවා ධර්ම සංගායනා කරමින් ඇවිල්ලා ලංකාවේ මහරහතන් වහන්සේලා ඔය බැමිණිතියා සාය වගේ කාලවල රාජසිංහ රජුරුව වගේ පව්කාර රජවරු පහළ වෙච්ච කාලවල ඊළඟට ඔය පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යුගවල මේ වගේ රටට හානිකර යුග මතු වෙනකොට මොනතරම් කැපකිරීමක් කරගෙනද ධර්මය අපිට රැකලා දුන්නේ. ඒ රැකපු ධර්මය අද අපිට පුළුවන් වුණා ලෝකේටම ආයිමත් බබලවල ගන්න මේ අවුරුදු කීපය තුල.